අයිබෝවන් සුබ දවසක් හැමෝටම හිතනවා හැමෝම නිරෝගීව සුවෙන් සනීපෙන් නැති කියලා. ඉතින් අද දවසේත් අපි අපේ දහම් පාසල අවසාන ශ්‍රේණි ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. දැන් අපි මේ වෙනකොට බුද්ධ චරිතය කොටසේ සහ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන කොටසේ යම් මට්ටමකට දැන් අද දවසේ අපිට පාලි භාෂා පරිචය කොටස කතා කරන්න තියෙන්නේ බුද්ධ ධර්මයේ කොටසේ නිර්වාණය කියන පාඩම. දැන් එතකොට නිර්වාණය පාඩම අපි කතා කරාට පස්සේ අපිට ධර්මයේ කොටස කතා කරන්න තියෙන සියලු පාඩම් ටික අවසන් වෙනවා. එතනින් එහාට අපිට කතා කරන්න තියෙන අභිධර්මයේ කොටස. දැන් බුද්ධ චරිතය කොටස ගත්තොත් එහෙම අපි මේ වෙනකොට ප්‍රථම ධර්ම දූත පිරිස සකසා ගන්නා තැනට වෙනකන් අපි සාකච්ඡා කරලා අවසන් කළා. දැන් අද දවසේ පාඩම් සකස්ම ගැන මම කිව්වොත් එහෙම මුලින්ම මම බලාපොරොත්තු වෙන්නේ මේ නිර්වාණය පාඩම සාකච්ඡා කරලා අවසන් කරන්න. ඉන් පස්සේ බුද්ධ චරිතය කොටසේ ඉදිරියට සාකච්ඡා කරනවා. එහෙමනම් අද දවසෙත් අපි අපේ පාඩම අපේ නියමිත පාඩම වෙන නිර්වාණය කියන පාඩම අපි ආරම්භ කරමු. වෙනද වගේම කියන්න තියෙන මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඔයාලට ඇති වුණොත් එහෙම පාඩම කරගෙන යනකොට එකෝ තමන්ගේ මයික් එක අන්මියුට් කරලා අහන්න. එහෙමත් නැත්නම් මැසේජ් එකක් දාන්න chat box එකට. මම ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙනවා. හරි. එහෙමනම් නිර්වාණය පාඩම අපි ආරම්භ කරමු. දැන් ඉස්සෙල්ලාම මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවන කියලා කියන්නේ මොකක්ද? මොකක්ද මේ නිර්වාණය කියලා කියන්නේ? ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කරගන්න මොකක්ද ගමන් කළ යුතු මඟ? කොහොමද මේ නිර්වාණය අපිට ලැබෙන්නේ? නිවන ලබා ගන්නකොට අපිට යම් පඩිපෙලක් නගිනවා වගේ කටයුත්තක් තියෙනවා. එහෙමනම් මේ පඩියෙන් පඩියට අපි කොහොමද නැගගන්නේ? කියන කරුණු කාරණා ටික අද දවසේ අපි සාකච්ඡා කරනවා. දැන් ඉස්සෙල්ලාම නිවන කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම අර පොතපතේ තියෙන විදිහට නැත්තම් ඒ වචනේ වචනාර්ථයම අපි සලකලා බැලුවොත් එහෙම අපිට කියන්න වෙන්නේ නිර්වාණය කියලා කියන්නේ නිවීම. එහෙමත් නැත්නම් නැවැත්වීම. එහෙමත් නැත්නම් යම්කිසි දෙයක ස්ථිර පැවැත්මක් නැතිකම, ඒ කියන්නේ නොපැවැත්වීම. මෙන්න මේක තමයි නිර්වාණය කියන්නේ කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. නිර්වාණය යනු නිවීමයි කියලා තමයි අපි සරලවම නිර්වචනය කරන්නේ. දැන් එතකොට තවත් චුට්ටක් අපි එහාට බැලුවොත් එහෙම නිර්වාණය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සසර ගමන නැවැත්වීම කියන කාරණාව තමයි අපි නිර්වාණය තුලින් බලාපොරොත්තු වෙන්නේ. දැන් නිර්වාණය කියන කාරණාව ගත්තාම නිවන කියන මාතෘකාව පිළිබඳව බුදුහාමුදුරුවෝ විතරද බුදුහාමුදුරුවෝ තමගේ බෞද්ධ දර්ශනය තුල පමණද මේ නිර්වාණය පිළිබඳව මේ සාකච්ඡා කළේ? නැත්නම් කරුණු ගෙනහැර දැක්කේ? දැන් ඇත්තටම අපි පසුගිය පාඩම් වලදී දැන් විශේෂයෙන්ම මේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගම් හා දර්ශන පිළිබඳව අපි කතා බහ කරනකොට එහෙනම් මම කිව්වා ගොඩක් පිරිස් මේ විමුක්තිය කියලා දෙයක් හොයාගෙන ගියා නේද? විවිධ වූ ක්‍රියාමාර්ග කට්ටිය අනුගමනය කළා. නමුත් ඒ කිසි කෙනෙක්ට නිවැරදි නිර්වාණය කියන්නේ මොකක්ද? නිවැරදි විමුක්තිය කියන්නේ මොකක්ද කියලා අඩුම තරමේ හරියම නිර්වචනයක්වත් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අන්න ඒ හින්දා දැන් බුදුහාමුදුරුවෝ මේ සත්‍ය හොයාගෙන යන කාලේ ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කරන්න නැත්නම් අර ගිහිගේ හැරදමලා ගිහිල්ලා එතනින් පටන් මේ සත්‍ය හොයාගෙන යන කාලෙදී මේ හැම දෙයක්ම අත්හදා බැලුවා කියලා ඔයාලා මේ වෙනකොට දන්නවා. දැන් එතකොට එතෙන්දී අපිට ගම්ම්‍ය වෙච්ච කාරණාවක් තමයි අපිට ඇත්ත කියලා අඳුන ගන්න ලැබිච්ච කාරණාවක් තමයි ඒ කිසි දෙයකින් බුදුහාමුදුරුවෝ මේ බෝසතාණන් වහන්සේට පුළුවන් වුණාද විමුක්තිය සාක්ෂාත් කරගන්න නැත්නම් නිවන් ලබා ගන්න පුළුවන් වුණාද? බැරි වුණානේ. ඉතින් මේ හැම දෙයක්ම පැත්තකට දාලා තමයි බෝසතාණන් වහන්සේට සිද්ධ වුණේ මේ ඇත්තටම මේ නිර්වාණය කියන්නේ මොකක්ද කියලා Taman තනියෙන් හොයාගෙන යන්න තමයි සිද්ධ වුණේ. ඒ මාර්ගයේ ප්‍රතිඵලයක් හැටියට තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. දැන් ඔයාලා මේ කියන කරුණු කාරණා ටික දන්නවා. දැන් ඒ හැම දෙයක් එක්කම අපි කතා කරන්නේ මේ නිවන සම්බන්ධයෙන් නිවන ලබා ගන්න අනුගමනය කර යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව. හරිද? දැන් අපි පසුගිය පාඩමේ කතා කළා චතුරාර්ය සත්‍ය කතා කරනකොට කරුණු හතරක් පිළිබඳවනේ. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය. මෙන්න මේ හතර පිළිබඳව අපි සාකච්ඡා කළානේ. දැන් එතනින් අපිට නිවන කියන වචනේ හම්බෙන්නේ කොයි සත්‍ය තුලද? දැන් ඒ කරුණ පිළිබඳව හිතලා බැලුවොත් එහෙම
තුන්වෙනි සත්‍ය අපිට හම්බ වෙනවනේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා. දැන් බලන්න දුකට හේතුව දුක නැති කිරීම, හතරවෙනි එක තමයි දුක නැති කිරීමේ මාර්ගය. එහෙනම් දුක නැති කිරීම කියලා හඳුන්වන්නේ මොකක්ද? නිවන. එහෙනම් අපිට තවත් විදිහකට අපිට හඳුන්වන්න පුළුවන් නිර්වාණය කියන කාරණාව නැත්තම් නිර්වාණය කියන වචනේ තවත් විදිහකට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය තුලින්. හරි. දැන් එතකොට අපි මේ හැම වෙලෙම කතා කරනවානේ මේ සසර සහ නිවන කියලා කාරණාවක්. දැන් අපිට හැම වෙලෙම නිවන ගැන කතා කරනකොට සසර ගමන නැවැත්වීම කියලා වචනයන් අපිට හම්බෙන්නේ. දැන් අපි දැනගන්න ඕනේ මේ සසර කියන්නේත් මොකක්ද? නිවන කියන්නේත් මොකක්ද කියලා අපි පැහැදිලිව දැනගන්න ඕනේ. දැන් මේ පොත්පත්වල තියෙන කරුණු කාරණා ගැන අපි ගොඩක් සාකච්ඡා කරගෙන යන්න කලින් නිකන් මේ ඔයාලට හිතන හැටියට නිවන කියලා කියන්නේ මොකක්ද? නිකන් අර උදාහරණයක් වගේ කිව්වොත් එහෙම. දැන් මම මෙන්න මෙහෙම දෙයක් ඔයාලට කිව්වොත් එහෙම. සාමාන්‍යයෙන් අපි කට වචනට එහෙම කියනවනේ දැන් අවුවේ ගිහිල්ලා හෙවණකට වගේ ආවම කියනවනේද හම්මේ නිවන් ගියා වගේ කියලා කියනව නේද? ඊට පස්සේ තිබහෙන් ඉඳලා වතුර උගුරක් බොන්න හම්බුණාට පස්සේ නැත්නම් වැඩ කරලා මහන්සිලා මොන හරි දෙයක් බොන්න හම්බුණාට පස්සේ ඒ වෙලාවට ඉබේටම අපෙන් කියවෙන්නේ මොකද්ද? නිවන් ගියා වගේ කියලා කියවෙනව නේද? දැන් එතකොට බලන්න මිනිස්සු නිවන් ගියා වගේ කියන වචනයම පාවිච්චි කරනවා මොකක් හරි දෙයකින් ලොකු සැපක් නැත්නම් සපතක් නැත්නම් සහනයක් ලැබුණාම අපි පාවිච්චි කරනවා නිවන් ගියා වගේ නේද? දැන් එතකොට බුදුහාමුදුරුවෝම දේශනා කරනවා මේ නිවන කියලා කියන්නේ අන්න ඒ වගේම දෙයක් තමයි. ඒ සැපත කොච්චරද, ඒ සුවය කොච්චරද, ඒකෙන් ලබන්නා වූ විමුක්තිය කොච්චරද කියලා අපිට මේ පේන්න තියෙන ලෝකේ තියෙන උදාහරණ වලින් විස්තර කරන්න බෑ. ඒකයි මම කිව්වේ දැන් අර අපි සාමාන්‍යයෙන් අපිට මොකක් හරි සහනදායී දෙයක් සිදු වුණාට පස්සේ කියනවා නිවන් ගියා වගේ කියලා. දැන් ඇත්තටම මේ සසර ගමන් නැවැත්වීම අන්න ඒ වගේ තමයි. ඒ සසර ගමන් නවත්තපු දවසට අපිට හිතෙන්නේ නිවන් ගියා වගේ කියන කාරණාවම තමයි. දැන් බලමු මේ සසර කියන්නේ මොකක්ද? දැන් හැම වෙලෙම කියනවනේ සසර ගමන අපි යනවා, ඉපදෙනවා, මැරෙනවා. ඔහොම කියලා අපි කියනව නේද? දැන් මේ මොකද්ද මේ සසර කියන්නේ? අන්න ඒක බලන්න එපා ඔක්කොටම කලින්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් සසර ගමන දුකයි කියලා. තවත් කෙනෙක්ට කියන්න පුළුවන් සසර ගමන මාර සැපයි කියලා. දැන් ඒකටත් උදාහරණ ටිකක් මම කියන්නම්කෝ. දැන් හොඳට සල්ලිය භාගයේ තියෙන හොඳට සැප විඳින කෙනෙක්ට කියන්න පුළුවන් මේ මොකටද නිවන් අපි මොකටද භාවනා කරන්නේ? ඒවා වැඩක් නැහැ. අපිට මේ ෆුල් සැපේනේ අපි මේ ඉන්නේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හරිද? ඒ වගේම තව කෙනෙක්ට කියන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ වගේද සැප දිව්‍ය ලෝකෙට යන්න ඕනේ. නැත්නම් බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ. අන්න සැප. උපරිමයට සැප විඳින්න පුළුවන් කියලා ඔන්න ඉතින් මේ කියනවා. හරිද? ඒ විදිහට කියනවනේ අපි සමහර වෙලාවට. සමහරව එහෙම කියනවා. දැන් ඇත්තටම ඔය කාරණාව අපි හිතලා බැලුවොත් එහෙම මේ සැප විඳින මනුස්ස ලෝකයේ ඇතුළෙම චුට්ටක් හිතලා බලන්නකෝ. දැන් ඔයා මේ හොඳට සැප විඳින කෙනෙක් නම් හදිස්සියේ හරි මරුණාට පස්සේ තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් එහෙම පොඩක් හිතේ මවා ගන්නකො පාරේ දොට යනකොට එහෙම අර නාටු ඇහිච්ච ලෙඩ හැදිච්ච හොරි හැදිච්ච තුවාල වෙච්ච බලුණ කුට්ටෙක් එහෙම පොඩ මතක් කරගන්නකො. එහෙම මතක් කරගත්තට පස්සේ නිකමට හිතලා බලන්න මේ මිනිස්සෙක් කියලා කොච්චර සැප වින්දත් ඊළඟ හදිසියෙ මරුණාට පස්සේ ඊළඟ භවයේ අපාගත වුණොත් එහෙම මොන වගේ වේද? දැන් අපාගත වෙනවා කියන එකත් කිව්වට තේරෙන්නේ නැතුව ඇතිනේ. අපාය බොරු කියන්න එපා අපාගත වෙයි කියලා පොඩි කල්ලන් කියන දෙයක් නේ. දැන් අපාය කියන එක ගත්තාම ඔයාලා දන්නවනේ සතර අපායක් තියෙනවානේ. නරක, තිරිසන්, പ്രേත, අසුර. දැන් ඕකෙන් තිරිසන් කියන එක අපිට මේ පේන්න තියෙනවානේ මේ ලෝකෙනේ. නේද? සත්තු, එන බල්ලෝ, පුහුසෝ හැම සතෙක්ම අපි අයිති වෙන මේ තිරිසන් කියන ගණයටනේ. දැන් හදිස්සිය නිකන් කල්පනා කරලා බලන්න කොච්චර සැප වින්දත් හදිස්සියේ මැරලා ඔය තිරිසන් සතෙක් කියලා ඉපදුනොත් එහෙම මොන වගේ දුකක්ද විඳින්න හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කිසි කෙනෙක්ට කියන්න බෑ මේ සසර ගමන සැපතක් කියලා කිසි කෙනෙක්ට කියන්න බෑ. ඇයි ඒ? මේ දුක කියන දේ අපිට අස්පන අපිටම පේන්න තියෙන හින්දා. හරි. දැන් ඒ කතා බහ එතනින් අපි නතර කරලා සසර කියන වචනේ ගත්තාම සසර හැම වෙලෙම දුකයි කියන සංකල්පයට අපිට එන්න වෙනවා. දැන් ඔයාලට මම කියපු උදාහරණය තුලින් මේක පැහැදිලි වෙනවා. ඊට පස්සේ තව වචනයක් හම්බ වෙනවා සංකතයි කියලා. දැන් සංකත කියන එකට එන්න කලින් මම සසරයි නිවනයි සංසන්දනය කරනවා. සසර දුකයි කියලා අපි කියනකොට එහෙමනම් නිවන ලබා ගැනීම නිවන් කියන දේ
නිවන සාක්ෂාත් කර ගැනීම අපි හඳුන්වනවා පරම සුවයයි කියලා. නිබ්බානම් පරම සුඛං කියලා කියන්නේ. නිවන ලබා ගැනීම පරම සුවයයි කියලා අපි කියනවා. ඒ වගේම සසර සංකතයි කියලා කියනකොට නිවන අසංකතයි කියලා කියනවා. දැන් ওই වචනෙන් අපි කලින් ඉගෙන ගත්ත පාඩමක් නැවත මතක් කරනවා. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්. ඒ කියන්නේ අපි පටිච්චසමුප්පාද ඉගෙන ගත්තන්නේ. පටිච්චසමුප්පාදයේ ඇසුරෙන් තමයි මේ සසර ඇති වෙන්නේ. නිවන එහෙම හේතුඵල ධමයක් මූලික වෙලා නෙමෙයි නිවන ඇති වෙන්නේ. ඔය කියන කාරණාවත් මම චුට්ටක් පැහැදිලි කරන්නම්. හරිද? දැන් බලන්න අපි කතා වෙනවනේ. ඔයා ගොඩක් පින්කම් කළොත් එහෙම ඔයාගේ ඊළඟ භවය ඊළඟට ඉපදෙන තැන හොඳ සුගතිගාමී එකක් වෙයි. හොඳ තැනක් වෙයි කියලා අපි කියනවනේ. දැන් බලන්න අපි එතනම හේතුව සහ ඵලය විස්තර කරනවනේ. ඔයා පින්කම් කළොත් හේතුව තියෙනවා. ඵලය මොකක්ද? ඊළඟ භවය සුගතිගාමී වෙයි. ඊළඟ භවය හොඳ තැනක උත්පත්ති ලබන්න හම්බෙයි. ඔන්න ඵලයක් කිව්වා. නේ හේතුව සහ ඵලය කියන දෙකම කිව්වා. දැන් එතකොට බලන්න මැරෙනවා ඉපදෙනවා කියන දේ හැම වෙලෙම වෙන්නේ හේතුව සහ ඵලය මූලික කරගෙනනේ. එහෙනම් පටිච්ච සමුප්පාදය මූලික වෙනවා කියන අර්ථය අපි දෙනවා තනි වචනකින් සසර කියන්නේ සංකත ධර්මයක් කියලා. සංකතයි කියන වචනේ අපි දෙන්නේ එතකොට හේතු ප්‍රත්‍ය මූලික වෙච්ච කියන තේරුම ඇතුව. දැන් නිවනට අපි දෙන්නේ අසංකතයි කියලා. නිවන අපි හඳුන්වන්නේ අසංකත ධර්මයක් හැටියට. අසංකතයි කියන්නේ සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියන තේරුම. හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්. දැන් ඒකත් අපි චුට්ටක් අපි හිතලා බැලුවොත් එහෙම අපිට කිසිම තැනක අහන්න දකින්න හම්බෙනවද? ඔයා මෙච්චර ලොකු පින්කමක් කළොත්. දැන් උදාහරණයක් විදිහට ස්වාමින් වහන්සේලා 1000කට ලොකු දානයක් දුන්නොත් එහෙම ඔයාට නිවන් ලබා ගන්න පුළුවන්. එහෙම කියලා කොහෙවත් සඳහන් වෙනවද? එහෙම නැත්නම් රුවන්වැලි සෑය වටේට ලොකු රෙද්දක් එතුවොත් එහෙම ඔයාට නිවන් ලබා ගන්න පුළුවන්. එහෙම කොහෙවත් සඳහන් වෙනවද? එහෙම කවුරුත් එහෙම කියනවද? එහෙම නැහැ. එහෙනම් නිවන කියන දේ සාක්ෂාත් කරගන්න කිසිම හේතුවක් අපිට මූලික වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා ඒක කිසිම පින්කමක් කළා නිවන් ලබා ගන්න බෑ. අන්න ඒ අර්ථය, අන්න ඒ තේරුම අපි දැනගන්න ඕන හින්දා තමයි අපි හඳුන්වන්නේ නිවන අසංකත ධර්මයක් හැටියට. දැන් ඊට පස්සේ සසර හඳුන්වනකොට තවත් වචනයක් අපිට තියෙනවා. සසර බන්ධනයක් කියලා. සසර බන්ධනයක් කියන්නේ මොකද්ද? සසර අපිව බැඳලා තියාගන්නවා. බැඳලා තියාගන්නවා කියන්නේ මොනවද? අපිට ආස දේවල් තියෙනවනේ. අපි කැමති දේවල් තියෙනවනේ. අපිට මේවා හම්බුනොත් හොඳයි කියලා අපි හිතනවනේ. අන්න ඒ වගේ අපි හිතනවා නම් අපි හැම වෙලේම ඇති කරගන්නේ මොකක්ද? ආසාවක්, තණ්හාවක් ඇති වෙනවා කියලා කියන්නෙම මේ සසරට අපි බැඳිලා පවතිනවා කියන එක. නිවන් සාක්ෂාත් කරගත්ත කෙනෙක්ට එහෙම බැඳීම් නැහැ. සියලු බැඳීම්ෙන් නිදහස් වෙනවානේ. අන්න එතකොට අපි හඳුන්වනවා විමුක්තිය කියලා. හරිද? ඊට පස්සේ සසර අපි හඳුන්වනවා මහබ්බය මහෝගයක් කියලා. මහෝගයක් කියන වචනේ තේරුම. මහෝගයක් කියන වචනේ තේරුම තමයි මේ ලොකු රැල්ලක්. අපි කියමුකෝ නිකන් මුහුදු රැල්ල වගේ ලොකු රැල්ලක් කියලා. මේ වගේ ලොකු රැල්ලකට අහු වුණා වගේ තමයි මේ සසර ගමන් කරනවා කියන එක. දැන් හදිස්සියේ හරි ඔයාලව ලොකු වතුර පහරකට සැඩ පහරකට අහු වුණොත් එහෙම ඒකෙන් බේරෙන්න ලේසිද? මම කොච්චර පීනන්න දන්න වැඩකාරයෙක් වුණත් මට ඒකෙන් බේරෙන්න පුළුවන් අමාරුයිනේ. අන්න ඒ වගේ තමයි මේ සසර ගමනට අහු වෙච්ච කෙනෙක් බැඳිච්ච කෙනෙකුට මේ සසර ගමනේ මිදෙන්න හරි අමාරුයි. ඒ හින්දා අපි කියනවා සසර කියන දේ මහෝගයක් කියලා. ලොකු රැල්ලක් වගේ කියලා. දැන් නිවනට අපි කියනවා කේම දීපයක් කියලා. කේම දීපයක් කියලා කියන්නේ කිසිම උපද්‍රවයක් නැති තැනක් අපි හඳුන්වනවා කේම දීපයක් කියලා. එතකොට මේ වචන පිළිබඳවත් සැලකිලිමත් වෙන්න සසර හඳුන්වනකොට අපි දුකයි සංකතයි සසර බන්ධනය ඒ වගේම මහෝගයක් කියලා අපි හඳුන්වනවා. ලොකු සැඩපහරක් කියලා. සසර සැඩපහර කියලානේ අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් නේ. ඉතින් ඒ හින්දා සසර සැඩපහරක් කියලා අපි හඳුන්වනවා. නිවන ගත්තොත් එහෙම පරම සුවයක්, අසංකත ධර්මයක්, විමුක්තිය කියලා කියන්නේ නිවන. ඊපස්සේ කේම දීපයක්. කේම දීපයක් කියලා කියන්නේ කිසිම උපද්‍රවයක් නැති ස්ථානයක් කියලා අපි හඳුන්වනවා. හරිද? හරි. දැන් මම අර ඉස්සෙල්ලා කිව්ව කරුණු ටිකම තමයි මෙතනක් තියෙන්නේ. අපි නිවන කියලා හඳුන්වන්නේ බොහොම සුවයක් පහසුවක් දැනෙන දෙයක් තැනක්. නිවන අපි එතකොට අසංකත ධර්මය කියලා හඳුන්වනවා කියලා මම සඳහන් කළා. දැන් නිවන හඳුන්වන තවත් නම් තියෙනවා. නිවන හඳුන්වන තවත් නම් ගත්තාම අපි හඳුන්වනවා නිවන අජාතයි කියලා. අජාතයි කියලා කියන්නේ අජාතයි කියන වචනේ තේරුම තමයි නැවත ඉපදීමක් නැහැ. ජාත කියන්නේ ඉපදෙනවනේ. අජසං අජාතයි කියන්නේ නැවත ඉපදීමක් නැහැ. ඒ කියන්නේ නිවන් ලබාගත් කෙනෙක්ට
නැවත ඉපදීමක් නෑ. ඒකනේ අර සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච වෙලේ අයමන්තිමා ජාති නත්තිදානී පුනබ්බවෝ කියලා කියන්නේ. නේද? අන්න ඒ වගේ නිවන ලබාගත් කෙනෙක් නැවත ඉපදීමක් නෑ. ඒ වගේම නිවන අපි අසංකතයි කියලා හඳුන්වනවා කියලා මම ඉස්සෙල්ලා සඳහන් කළා. ඒ වගේම නිවන අපි හඳුන්වනවා අකත කියන නමින්. අකත කියන නමින් අපි හඳුන්වනවා නිවන. ඒ කියන්නේ නිවන් ලබන්න කිසිම හේතුවක් අපිට මූලික පාදක වෙන්නේ නැති හින්දා. එතකොට නිවන අපි හඳුන්වන තවත් සමාන නම් තමයි අජාත, අසංකත, අකත කියන කියලා අපි හඳුන්වන්නේ. හරි. දැන් ඒත් එක්ක තවත් පුංචි තැනකට එනවා. දැන් අපි පහුගිය පාඩම්වලදී අර ලෝකයේ එතකොට පැවිදිච්ච දෘෂ්ටීන් පිළිබඳව එහෙම අපි කතා කරනකොට අපි කතා කළා ශාස්වත දෘෂ්ටියක් සහ උච්ඡේද දෘෂ්ටියක් පිළිබඳව. දැන් ශාස්වත කියලා කිව්වේ මොකක්ද? අර භවයෙන් භවයට යන ආත්මය කියලා සංකල්පයක් තියෙනවා කියලා අපි කිව්වනේ. අන්න එහෙම සංකල්පයක් පැවතීම අපි හැඳින්නුවා ශාස්වතයි කියලා. නැත්නම් ආස්තික සංකල්පයක් කියලා අපි හඳුන්වනවා. තවත් ඔන්න අලුත් වචනයක් ආස්තික. හරිද? ඊට පස්සේ උච්ඡේද දෘෂ්ටියක් කියලා හැඳින්වුවේ මොකක්ද? මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි. මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි කියලා අපි හඳුන්වුවොත් එහෙම ඒක අපි හඳුන්වනවා උච්ඡේද දෘෂ්ටියක් හැටියට. ඒතකොට තවත් අපිට වචනයක් හම්බෙනවා නාස්තික කියලා. උච්ඡේද කියන වචනයට තවත් සමාන වචනයක් අපිට හම්බෙනවා නාස්තික කියලා. එහෙනම් මේ වචන දෙකත් අපි දැනගන්න. දැන් මේ මෙතෙන්දී මේ දෘෂ්ටි දෙක පිළිබඳව අපි සාකච්ඡා කළේ අපි නිවන කියලා හඳුන්වන්නේ මේ ශාස්වත දෘෂ්ටියක්වත් උච්ඡේද දෘෂ්ටියකටවත් අන්තර්ගත නොවිච්ච මැද දෙයක්. ඒ කියන්නේ ආත්මීය සංකල්පයක්වත් මරණයෙන් පස්සේ සියල්ල අවසන් වෙනවා කියන උච්ඡේද සංකල්පයක්වත් මේ නිවන තුල නැහැ. අපි සඳහන් කළානේ මධ්‍යම ප්‍රතිපදාව තුලින් තමයි මේ නිවන අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. ඔන්න අපිට හම්බුණා නිවන ලබා ගන්න අපි මොකද්ද කරන්න ඕන කියන වචනේ. එතකොට මොකද්ද? අනුගමනය කරන්න ඕන මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව. නැත්නම් මැදුන් පිළිවෙත අනුගමනය කළ යුතුයි කියලා දැන් අපි දැනගන්න ඕනේ. එතකොට නිවන මේක අන්තයකටවත් අයිති වෙන්නේ නැහැ. ශාස්ත්‍රතවත් උච්ඡේදවත් කියන මේ ආන්තික විදිහට අයිති වෙන්නේ නැහැ. ආස්තික හෝ නාස්තික කියන අන්ත දෙකට අයිති වෙන්නේ නැහැ. හරි. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කළානේ අපිව සසරට බැඳලා තබන මේ සසර කියලා කියන බන්ධනය කියලා මම සඳහන් කළානේ. ඒ සසර බන්ධනය කියලා හඳුන්වන්න හේතුව තමයි මේ අපිව සසරට බැඳලා තියෙන බැමි 10ක් තියෙනවා. අපි කියමුකෝ මොකක් හරි මේ රෝදයක් තියෙනවා කියලා. ඒ රෝදයට අපි ලණු කැලි 10ක් දාලා බඳිනවා. හරිද? ඒ ලණු කැලි 10 දාලා අපි වටේට බැඳලා තිබ්බොත් එහෙම ඒ රෝදේ උඩ එල්ලිලා තියෙනවද නැද්ද? එල්ලිලා තියෙනවානේ. අපිත් අන්නේ රෝදේ වගේ තමයි. අපිවත් අන්නේ වගේ සසර කියන දෙයට මේ ලණු කැලි 10කින් නැත්නම් මේ බැමි 10කින් බැඳලා තියෙනවා. දැන් අපි නිවන් ලබා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් අපි නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අර බැමි එකින් එකට කපලා දා ගන්න ඕනේ. මේ බැමි එකින් එකට කපලා දාලා සියල්ලම කපලා දාගත්තාම අපිට පුළුවන් නිදහසේ අපිට ඉන්න පුළුවන්. එහෙමනේ. රෝදේ වුණත් අර ලණු ටික කපලා දැම්මොත් තමයි අර නිදහසේ චලනය වෙන්න පුළුවන් වෙන්නේ. එතකන් එයාට පුළුවන් ද කැරකෙන්නවත් දඟලන්නවත් මේ මෙහෙල්ලෙන්නවත් මොකක්වත් පුළුවන් වෙනවද? බෑ. අන්න ඒ වගේ තමයි අපිවත් සසරට බැඳලා තබා ගන්නෙ. අන්න එහෙම බැමි 10ක් තියෙනවා කියලා මම කිව්වනේ. ඉතින් ওই බැමි 10 කපලා දාපු කෙනෙක්ට තමයි බුදු, පසේ බුදු නැත්තම් මහරහත් කියන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට හෝ පත් වෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් බුදු වුණත්, පසේ බුදු වුණත්, මහරහත් කියන නැත්තම් රහතන් වහන්සේ කෙනෙක් වුණා කියන මේ අවස්ථා තුනෙන් කෝකට ගියත් අපි හඳුනන්නේ නිවන් ලැබුවා කියලා තමයි අපි හඳුන්වන්නේ. කියන්නේ මේ සසරට මැදිලා තියෙන බැමි වලින් නිදහස් වූවා කියන දේම තමයි අපි සලකන්නේ. තේරවාද බෞද්ධයෝ හැටියට අපි මේ බුදු, පසේ බුදු, මහරහත් කියන තුන්තරා බෝධියම විශ්වාස කරනවා. හැබැයි මහායාන කට්ටිය නම් එහෙම නැහැ. ඒ කට්ටිය බුදු කියන බෝධිය පමණයි විශ්වාස කරන්නේ. රහත් බෝධිය විශ්වාස කරන්නේ නැහැ මහායාන කට්ටිය. ඒක චූට්ටක් දැනගන්න අපිට ඉස්සරහට පුළුවන් මහායාන ගැන ගොඩාක් ඉගෙන ගන්න. ධර්මාචාර්ය ශ්‍රේණියට එහෙම ආවහම. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මේ බැමි 10 නැත්නම් සංයෝජන 10 පිළිබඳව තමයි දැන් කතා කරන්න අපි යන්නේ. මේ සංයෝජන කියන දේ ගත්තාම අපි කියනවා 10ක් තියෙනවා කියලා. මේ 10 අපි කොටස් දෙකකට බෙදනවා. ඒ කොටස් දෙක තමයි ඕරම්භාගීය සංයෝජන සහ උද්දම්භාගීය සංයෝජන කියලා. ඕරම්භාගීය සංයෝජන
පහක් තියෙනවා. උද්දම් භාගීය සංයෝජන පහක් තියෙනවා. ඕරම් භාගීය සංයෝජන පහ තමයි ඕරම් භාගීය කියලා කියන්නේ මුල් භාගයේ. මුල් භාගයේ සංයෝජන පහ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාමරාග සහ පටිඝ කියලා අපි හඳුන්වන්නේ. උත්තම් භාගය නැත්නම් අග භාගයේ උඩ භාගයේ සංයෝජන පහක් තියෙනවා. ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා කියන්නේ. හරිද? දැන් අපි මේ 10 පිළිබඳව කතා කරනකොට අපි දැනගන්න ඕනේ මොනවාද මේ 10 සහ මේවේ තේරුම් මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒ වගේම මේව නැති කරලා දානකොට අපිට මොනවද ලැබෙන්නේ කියලාත් අපි දැනගන්න ඕනේ. දැන් මේ වගුවක මම දාලා තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ. සක්කාය දිට්ඨි, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන තුන නැති කරාම සම්පූර්ණ නැති කරාම සෝවාන් ඵලයටපත් වෙනවා කියලා ඔන්න මම මේ වගුවේ දාලා තියෙනවා. ඒ වගේම කාමරාග පටික කියන දෙක තුනී කිරීමෙන් සකෘදාගාමී ඵලයටපත් වෙනවා කියලා ඔන්න වගුවේ දාලා තියෙනවා. කාමරාග පටික යන සංයෝජන දෙක සම්පූර්ණ නැති කිරීමෙන් අනාගාමී ඵලයටපත් වෙනවා කියලා ඔන්න වගුවේ දාලා තියෙනවා. දැන් අපි බලමු මොනවද මේ සහ මේකෙන් මේ මොනවද මේ කියලා තියෙන්නේ කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය කියලා හඳුන්වන්නේ මමය මගේ කියලා අපි දෘෂ්ටිගත වෙනවානේ, දෘෂ්ටිගත වෙනවානේ. ඉතින් අනේ මමය මගේ කියලා ලොකු හැඟීමකින් යුක්තව ජීවත් වීම තමයි සක්කාය දිට්ඨි කියලා අපි හඳුන්වන්නේ. ඉස්සෙල්ලාම ඒ කියන්නේ මේ මැදුම් පිළිවෙතේ ගමන් කරන්න නැත්නම් සෝවාන් ඵලයටපත් වෙන්න නම් ඉස්සෙල්ලාම අපි කළ යුතු දේ තමයි මමය මගේ කියලා මේ තියෙන හැඟීම මොනවා කරලා දාන්න ඕනේද? නැති කරලා දාන්න ඕනේ. අර මේ මගේ පැන්සල් පෙට්ටිය, මේ මගේ බෑග් එක, මගේ ගෙදර, මේ මගේ නෑදෑයෝ, මගේ කියලා තියෙන හැඟීම, ඒ සංකල්පය අපි මගේ කියලා හිතන විදිය අපි නැති කරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ සෝවන් ඵලයටපත් වෙන්න නම්. එතකොට සක්කාය දිට්ඨි කියලා අපි හඳුන්වන්නේ එතකොට මමය මගේය කියලා අපි හඳුන්වන දේ. විචිකිච්ඡා කියලා හඳුන්වන්නේ සැකය. සරලවම කිව්වොත් එහෙම සැකය තමයි විචිකිච්ඡා කියලා අපි හඳුන්වන්නේ. දැන් ඒක තව දුරටත් අපි කතා කරගෙන ගියොත් එහෙම බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇතිවන්නා වූ සැකය අපි හඳුන්වනවා විචිකිච්ඡා කියලා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ගුණ පිළිබඳව සැකයි, ධර්ම රත්නයේ ගුණ පිළිබඳව සැකයි, සංඝ රත්නයේ ගුණ පිළිබඳව මේ සැකයි, අතීත භවයන් පිළිබඳව සැකයි, වර්තමාන භවය පිළිබඳව සැකයි, අනාගත භවය පිළිබඳව සැකයි, වත්මන් අතීත අනාගත කියන භවයන් තුනම පිළිබඳව සැකයි. මෙන්න මේ වගේ බුද්ධ ආදී අටතැන් පිළිබඳවම සැකයක් ඇති වෙනවා. මෙන්න මේ සැකය අපි හඳුන්වනවා විචිකිච්ඡාව කියලා. ඉතින් සෝවාන් ඵලයටපත් වෙන්න නම් මෙන්න මේ බුද්ධ ආදී අටතැන් පිළිබඳවම තියෙන සැකය අපි දුරු කරන්න ඕනේ. හරිද? ඒ තමයි දෙවෙනි සංයෝජනය. විචිකිච්ඡා කියලා කියන්නේ දෙවෙනි සංයෝජනය. තුන්වෙනි සංයෝජනය තමයි සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ බොහොම ලස්සනට විස්තර කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ සීලබ්බත පරාමාස. දැන් සීල නේ සීල කියන වචනේම තියෙනවනේ. එහෙනම් මොකක් හරි මේ සීලේ සම්බන්ධ දෙයක් වෙන්නේ නැති කියලා හිතනවනේ. දැන් එහෙම බැලුවොත් එහෙම අපිට කියන්න තියෙන දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට වඩා වෙන ධර්මයක් අපි විශ්වාස කරන්නේ නැහැ. කියන්නේ අන්‍යාගමික මතවාද පිළිබඳව විශ්වාස කරමින් ඒව සරණ යන ස්වභාවය අපි නැති කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි සැකේ නැති කරනවා කියලා මම කියවනේ. සැකේ නැති කරනවා වගේම මේ ධර්මයේ පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. දැන් මෙහෙමත් කියන්නම්කෝ. තවත් විදිහකට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් සීලබ්බත පරාමාස කියලා කියන්නේ දුරු කරන්න අමාරුම දේ කියලා. දැන් ඔය ආච්චි අම්මලා එහෙම නල්ලේ අත් දෙකම තියාගෙන වැඳගෙන කියනවානේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා එහෙම කියනවානේ. ඔයාලා ඇහිලත් ඇති. ඔයාලා කියලාත් ඇති. නේ. දැන් ඔහොම කියන ඒ කියන්නේ මොකද බුදුහාමුදුරන්ට වඩා වෙන සරණක් මට නැහැ. ධර්ම රත්නයට වඩා වෙන සරණක් මට නැහැ. සංඝ රත්නයට වඩා වෙන සරණක් මට නැහැ. දැන් අපි ඔහොම කියන ගමන් මොකද කරන්නේ? ප්‍රශ්නයක් වුණ ගමන් නැත්නම් තමන්ට මොකක් හරි කරදරයක් වුණා කියන්නකෝ. අනේ දෙයියනේ මයි යනවා ඔකට පොල් ගහන්න කියලා පොල් ගෙඩියකුත් උස්සගෙන යන කොහේ හරි ගිහිල්ලා ගහක් හරි ගලක් හරි අල්ලගත්තා පොලේ ගහලා එනවා. හරිද? ඔය වැඩේ කරනවනේ. ගොඩක් කට්ටිය ඔය වැඩේ කරනවාගේ මට්ටමින් ගත්තොත් එහෙම විභාගයක් පේන තෙක් මන්නේ මේ ළඟනකොට මොකද කරන්නේ? ගත්ත පූජා වට්ටියක් තිබ්බා
දෙවියන්ට අලසක් පඬුර කියලා කියන්නේ. දෙවියන්ට අලසක්නේ. තිබ්බා ගියා වැඳලා එනවා. නේ. දැන් එතකොට සෝවන් ඵලයට පැමිණෙන්න නම් ඔන්න ඕ වගේ අන්‍ය මතවාද, අන්‍ය විශ්වාස දැඩිව විශ්වාස කරන එක අපි මිදෙන්න ඕනේ. හරිද? ඒ අන්‍ය මතවාද විශ්වාස කරන එක අපි මිදෙන්න ඕනේ. දැන් එතකොට අපිට විශ්වාස කරන්න තියෙන එකම දේ මොකක්ද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් අපි ඇති කරගත යුතුයි. එහෙමනම් සීලබ්බත පරාමාසය කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? අන්‍ය මත හෝ විශ්වාස සරණ යන ස්වභාවයෙන් අපි ඈත් වෙන්න අත් මිදෙන්න ඕනේ කියන කාරණාව තමයි එතනින් පැහැදිලි වෙන්නේ. එතකොට මෙන්න මේ කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න අපිට පුළුවන් නම් අන්න එතකොට අපිට සෝවාන් ඵලයටපත් වෙන්නට නැත්නම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. දැන් ඔයාලා දන්නවනේ නිවන් යනකොට අපිට හම්බ වෙනවනේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියලා මේ පඩිපෙළ හතරක් නගින්න ඕනේනේ. නේද? මේ පඩිපෙළ හතර නගිනකොට අපිට නගින්න පළවෙනි පඩිය තමයි මේ සෝවාන් කියලා කියන්නේ. නේ? සෝවාන් ඵලයටපත් වෙන්න නම් දැන් ඔයාලා දැන් කලින් කියනනේ වනේ මට සෝවාන් ඵලයටපත් වෙන්න හම්බුනොත් එහෙම හොඳයි කියලා ඔය ආච්චිලා එහෙම කියනවා. ආච්චිලා සීලා කියන වලට ඇහිලා ඇති. දැන් නිකන් කටින් කීකේ හිටියට කොච්චර ඔය නල්ලේ අද්දික තියලා වැඳගෙන හිටියට පසක පිහිටවන්නේ මේ පෙරලි වැඳා ඔය කියන විදිහට නිවන් ලබා ගන්න බෑ. ඒ කියන්නේ සෝවාන් ඵලයවත් ලබා ගන්න සාක්ෂාත් කරගන්න බෑ. සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ කියලා දැන් ඔයාලා දන්නවා. මොකද්ද එතකොට දැනගන්න ඕනේ? මොකද්ද එතකොට සෝවාන් ඵලය ලබා ගන්න නම් කරන්න ඕනේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන් නැති කරලා දාන්න ඕනේ. ඔන්න ඔය දෙයකට ඔන්න සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට තව සංයෝජන දෙකක් තියෙනවා කාමරාග සහ පටිඝ කියලා. කාමරාගය කියලා කියන්නේ මොකක්ද? පටිඝය කියලා කියන්නේ මොකක්ද? කාමරාගය කියලා කියන්නේ මේ පංචකාම වස්තුන්ට ඇලෙන ස්වභාවය. නැත්තම් ඇස කන නාසය දිව සම කියන පංචේන්ද්‍රේ පිනවන්න තියෙන දැඩි ලැබියාව ආසාව. ඒක අපි හඳුන්වනවා කාමරාග කියලා. පටිඝය කියලා කියන්නේ තරහව. කාමරාග පටිඝ කියන වචන දෙක නැත්නම් ඒ සංයෝජන දෙක ගත්තාම අපිට කියන්න පුළුවන් මේ මොනවාද මේ පෞල් සංස්ථා ගත්තාම පෞල් සංස්ථා කැඩලා බිඳලා යන්න ප්‍රධානම හේතුව මේ කාමරාගය සහ පටිඝය. මම මේ උදාහරණ ටිකකුත් කියන්නම්කෝ. දැන් ඔයාලගේ පවුල් වලත් මේ වගේ අත්දැකීම් ඇති. කෑමකට ලුණු එහෙම මදි වුණොත් එහෙම මොන වගේ දෙයක් වෙයිද? මේවා කන්න පුළුවන්ද කියලා කෑ ගහලා බැනලා සමහරලාට පිඟාන උඩින් ගිල සලාං ගාලා විතර බිම වෙරෙන්නත් ඉඩ තියෙනවා. හරිද? එතකොට ඒ කාමරාගය කියන්නේ මොකක්ද? කාමරාගය කියලා කියන්නේ මේ දිව පිනවන්න ආසාව හින්දා මේක උනේ නේ. ඒ කියන්නේ මේ පසින්දුරන් පිනවන්න තියෙන ආසාව හින්දා තමයි ඒ රසය කියන එක පිනවන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා තමයි ලුණු නැහැ කියලා තේරුනේ. ලුණු නැහැ කියලා තේරිච්ච එක මම මොකද උනේ? තරහ ගියා. තරහ ගියාම මොකද කළේ? අතේ තිබ්බේ පිඟාන රිංගල විසිකලා අර පියාඹන පිරිසියක් ගියා වගේ ගිහිලා කොහේ හරි වැදිලා නැත්තම් පොළවේ ගැහුවා සලාංගාලා එක පින්දලා යනවා. ඉතින් බලන්න පවුල් වල ඔය වගේ මම එකක් විතරයි කිව්වේ. තව ඉතින් ඔය ගොඩාක් දේවල් ඕන නම් ඕන තරම් කියන්න පුළුවන්. එකක් විතරක් ඇති දැනට. තව ඔයාලා ඒ වගේ උදාහරණ හදාගන්න. පස්සේ මට කියන්න. හරිද? ඒ වගේ දේවල් වෙන්නේ මෙන්න මේ කාමරාගය සහ පටිඝය නිසා. එතකොට අපිට පුළුවන් නම් මේ පස්සින්දුරන් පිනවීම එහෙම නැත්නම් ඇස කන නාසය දිව සම කියන පංචේන්ද්‍රයන් පිනවීමෙන් ඈත් වෙන්න. කියන්නේ සම්පූර්ණ නැති කරන්නේ නෙමෙයි. ඈත් වෙන්න. නැත්නම් භාගයකට 50%කට අඩු කරන්න අපිට පුළුවන් නම් ඒ වගේම තරහව 50%කට අපිට අඩු කරගන්න. තුනී කරලා දාන්න අපිට පුළුවන් නම් අන්න එතකොට අපිට පුළුවන් වෙනවා මේ සකෘදාගාමි ඵලය කියන தത്വෙටපත් වෙන්න. ඒ කියන්නේ දෙවෙනි පඩියටත් ඔන්න නැග ගන්න පුළුවන්කම හම්බ වෙනවා මේ කාමරාගය සහ පටිඝය 50%කින් නැත්නම් හරි අඩකින් අඩු කරගත්තොත් එහෙම ඔන්න පුළුවන් වෙනවා. දැන් එතකොට කාමරාගය සහ පටිඝය කියන දෙක සම්පූර්ණයෙන් 100%ක් නැති කරලා දානවා නම් ඒ කියන්නේ කාමරාගය පටිඝය කියන බැම්මි දෙක නැත්නම් ඒ කියන අණු දෙක දැන් ඉස්සලා භාගයට තමයි කපලා තිබ්බේ. හරිද? සම්පූර්ණයෙන්ම කපලා දාන්න අපිට පුළුවන් නම් අනාගාමී කියන ඵලයට. එහෙම නැත්නම් තුන්වෙනි තත්වයට උසස් වෙන්න. උසස් වීමක් කියලා අපි හඳුන්වමුකෝ. මේ නිවන් මාගේ තුන්වෙනි ස්ථානයට මේ උසස් වීමක් ලබා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. හරිද? දැන් එතකොට බලන්න ඕරම්භාගික සංයෝජන පහ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග සහ පටිඝ කියන සංයෝජන පහ
සම්පූර්ණයෙන්ම නැති කරනකොට ඒ සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ආය පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මහම අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ඵලයන්ටපත් වීමේ අවස්ථාව හැකියාව හම් වෙනවා. දැන් ඒත් එක්ක දැන් බලන්න අපි නිවන් මාර්ගයේ කොච්චර දුරක් ඇවිල්ලාද? දැන් මම කිව්වනේ අවස්ථා හතරයි තියෙන්නේ කියලා. ඉතින් ඵලයන් හතරයි. මාර්ග හතරයි සහ ඵලයන් හතරයි. සෝවාන් මාර්ග, සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵලය. අනාගාමී මාර්ග, අනාගාමී ඵලය. ඊට පස්සේ අරහත් මාර්ග සහ අරහත් ඵලය. දැන් ඒකේ අවස්ථා තුනකට අපි ආවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමී කියන අන්න මේ ඵලයන් තුනකටම ඔන්න දැන්පත් වුණා. ඕරම් භාගීය සංයෝජන පහ නැති කර දැමීම තුලින්. ඊට පස්සේ අපි යනවා උද්දම් භාගීය සංයෝජන පහට. උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ මම කියන උඩ භාගීය සංයෝජන කියලා. ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච සහ අවිජ්ජා කියලා කියන්නේ. මෙන්න මේ පහ මේ උද්දම් භාගීය සංයෝජන පහ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන් නම්. ඒ කියන්නේ දැන් ඔන්න අපි අර රෝදේ බැඳලා තියෙන මං කියවල අණු 10ක් බැඳලා තියෙනවා කියලා. එක පැත්තක තිබ්බලා අණු 5ක් මොන්න කපලා දාලා දැන් අපි ඉවරයි. තව 5යි ඉතුරු. හරිද? ඒ 5 කපලා දාගත්තොත් අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ සසරෙන් නිදහස් වෙන්න. සසර ගමන නවත්තලා දාන්න අපිට පුළුවන්කම හම්බ වෙනවා. ඒ කියන්නේ මොකක්ද? බුදු කෙනෙක් හරි පසේ බුදු කෙනෙක් හරි අරහත් ඵලයට හරිපත් වෙලා අපිට මේ සසර ගමන නවත්තලා දාන්නට පුළුවන් වෙනවා. දැන් බලමු මේ උද්දම් භාග්‍ය සංයෝජන පහ මොනවද කියලා. දැන් මම කියවා රූප රාග අරූප රාග කියලා. රූප රාග කියන්නේ මොකක්ද? රූපයකට නැත්නම් රූප දකින්න නැත්නම් රූප ලෝකවල ඉපදෙන්න ගොඩක් ආසයි. රාගය කියලා කියන්නේ මොකද? ආසයි. රූප දකින්න ආසයි. ඊට පස්සේ අරූප රාග කියලා කියන්නේ මොකද? අරූප ලෝකවල ඉපදෙන්න ආසයි. දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා රූප ලෝක කියන්නේ මොනවද? අරූප ලෝක කියන්නේ මොනවද කියලා අපි තව ඉස්සරහට අභිධර්මයේ කොටසදී අපි ඉගෙන ගන්නවා. දැන් එතකොට අපි ඉගෙන ගන්න පුළුවන් ඔය සමහර ධානය එහෙම මේ රූපාවචර ධානය කියලා එහෙම අපි හඳුන්වනවා. ඒ වගේ දේවල් ඉගෙන මේ උපයාගත්ත කට්ටියට අපි අර කලින් කතා කළේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය කියලා අන්න ඒ වගේ ධානය උපදවාගත්ත කට්ටියට මේ රූපාවචර ලෝකවල උත්පත්ති ලබන්න හැකියාව ලැබෙනවා. දැන් අන්න ඒවට ආසාවෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් අපි කියනවා ඒක රූප රාගය කියලා. දැන් තවත් කෙනෙක් ඉන්නවා නම් අරූප රාගය, අරූපාවචර ලෝක කියලා හඳුනන බ්‍රහ්ම ලෝක වගේකුත් තියෙනවා. දැන් අර කලින් අපි කතා කරේ මේ අෂ්ට සමාපත්තියම කතා කරනකොට මම කිව්වේ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥාන, අසඤ්ඤායතන කියලා ධානය පිළිබඳව එහෙම මම කතා කළානේ. ඉදිරියේදී කතා කරනවා කියලා. අන්න ඒ වගේ ධානය උපදවා ගත්තාම ඒ කෙනෙක් මරුණාට පස්සේ නැවත ඉපදෙන්නේ කොහෙද? අරූපාවචර කියන බ්‍රහ්ම ලෝකවල. හරිද? අන්න ඒ වගේ බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න ආසාවක් තියෙනවා නම් අන්න ඒ ආසාව අපි හඳුන්වනවා අරූප රාග කියලා. හරිද? එතකොට රහත් ඵලයටපත් වෙන්න නම් නැත්නම් නිවන් සාක්ෂාත් කරගන්න රූප රාගයත් නැති කරලා දාන්න ඕනේ, අරූප රාගයත් නැති කරලා දාන්න ඕනේ. දැන් අපි කියමුකෝ මේ දෙකත් උන නැති කරා. දැන් මම ඇහුවොත් එහෙම සකෘදාගාමි අනාගාමි වෙච්ච කෙනෙක්ට මානය පවතිනවාද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම අපිට දැන් කෙනෙක්ට කියන්න පුළුවන්නේ සෝවාන් වුණාට පස්සේ කිසිම මැනීමක් නැහැ, මානයක් නැහැ, සම්පූර්ණයෙන් මානෙ නැති වෙනවා. මට එහෙම ඇහිලා තියෙනවා සමහර කට්ටිය මේ නොදැනුවත්වමින් කියනවා. එහෙම නැහැ. සෝවාන් වෙච්ච ඵලයට මේ අර බොහොම නිර්හංකාර චරිතයක් එහෙම වෙන්නේ නැහැ. මානය කියන එක පවතිනවා රහත් ඵලයටපත් වෙනකන් නැත්නම් අරහත් ත්වයටපත් වෙනකන් බුදු වෙනකන් පසේ බුදු වෙනකන් අරහත් වෙනකන් මානය කියන එක පවතිනවා. දැන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් සකෘදාගාමි වෙච්ච කෙනෙක්ට අනිත් උන් ඔක්කොම පෘථජ්ජනය මම සකෘදාගාමි වෙලා ඉන්නේ. මං එහෙම ලෝකෙක් කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මැනීම කියන්නේ මානය කියලා කියන්නේ මැනීමනේ. වෙන කෙනෙක්ට වඩා උසස්, වෙන කෙනෙක්ට වඩා පහත්, නැත්නම් වෙන කට්ටිය හා සමානයි. අන්න ඒ වගේ අපිට මැනීමක් කරන්න පුළුවන්. අන්න ඒ මැනීම පවතිනවා සකෘදාගාමි වෙච්ච කෙනෙක්ගේ උනා. අනාගාමි වෙච්ච කෙනෙක්ගේ උනා ඒ මැනීම පවතිනවා. එතකොට මානය කියන බැම්ම, මානය කියන සංයෝජනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ රහත් ඵලයටපත් වෙනකොට නැත්නම් බුදු වෙනකොට පස්සේ බුදු තත්වයටපත් වෙනකොට තමයි මේ මානයත් නැති වෙලා යන්නේ. ඊට පස්සේ උද්දච්ච. උද්දච්ච කියලා කියන්නේ උද්දච්ච කියන වචනේ තේරුම මම කලිනුත් කියලා තියෙනවා. අර ගමේ ගොඩේ පාවිච්චි වෙන උද්දච්ච නෙමෙයි. ඒකේ මහ උද්දච්ච කියලා එහෙම සාමාන්‍යව ගමේ ගොඩේ පාවිච්චි වෙන්නේ. ඒක නෙමෙයි. උද්දච්ච කියන්නේ මොකද? එන අහංකාර චරිත කියන එක අදහසින්නේ ඒ පාවිච්චි වෙන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක් උද්දච්ච කියන වචනෙට. ධර්මානුකූල උද්දච්ච කියන වචනට අපි අර්ථයක් ලබා දෙන්නේ කැළඹිලි සහගත ස්වභාවය. ඒ කියන්නේ හිතේ තියෙන නොසන්සුන් ස්වභාවය අපි හඳුන්වනවා උද්දච්ච කියන
තේරුමින් වචනාර්ථය හැටියට. දැන් ඒක තව ටිකක් මම කියන්නම්කෝ. ඔය ගෑන් ළමයි එහෙම ඔළුව පීර ඉඳලා පනාව ඔළුවේ ගහගෙනම පස්සේ තව ටිකකින් හොයනවනේ කොහොමන් ඔළුව පීරන පනාව කියලා. අසිහියෙන්. ඒතකොට පස්සේ අම්මා හරි කවුරු හරි කෙනෙක් දැකලා කියන උඹට අසිහියද? ඔය පනාව ඔළුවේ ගහගෙන ඉන්නේ කියලා කියනවනේ. අත්දැකීම් ඇති. පිරිමි ළමයින්ට ඇත්ත වගේ තියෙනවනේ. ෆෝන් එක හරි මොකක් හරි සාක්කුවේ දාගෙන හොයනවා. කොහොමගේ ෆෝන් එක. හැමතරම හොයනවා අන්තිමට බලනකොට සාක්කුවේ. ගෙදර යතුරත් ඕගනේ. යතුර දොරේ යතුරු හිලට දාලා ගේ පුරාම ගේ පෙරලගෙන හොයනවා යතුර. අසිහිය කියලා සාමාන්‍ය හඳුන්වන්නේ. අන්න ඒ වගේ වෙන්නේ ඇයි? නිවැරදි සිහිය පවත්වා ගන්න නොහැකියාව හින්දා. ඒ කියන්නේ හිතේ කැළඹිලි සහගත ස්වභාවය හින්දා. ඉතින් අන්නේ ඒ ස්වභාවය නැත්තම් හිතේ නොසන්සුන් ස්වභාවය අපි හඳුනනවා උද්දච්ච කියලා. එහෙනම් නිවැරදිව වචනේ තේරුම දැනගන්න. ඊට පස්සේ අවිද්‍යාව. අවිද්‍යාව කියලා හඳුනන්නේ මොකක්ද? මේ ලෝකයේ පවතින යථා ස්වභාවය අපිට හරියට අඳුන ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න තියෙන නොහැකියාවනේ අපි හඳුන්වන්නේ. විද්‍යාව තේරුම් ගන්න බෑ. ඒක තමයි අවිද්‍යාව කියලා අපි හඳුන්වන්නේ. ඉතින් අපි මේ හැම දෙයක්ම නිවැරදිව අවබෝධ කරගන්නකම් අපි හඳුනනවා අවිද්‍යාවෙන් යුතු පුද්ගලයෙක් හැටියට. ඒ කියන්නේ ලෝකයේ තියෙන අනිත්‍යතාව කියන එකනේ අපි කියන්නේ. ඉතින් මෙන්න මේ කියන දේවල් අපි සකසා ගන්නකම් නැති කරලා දානකම් අපිට නිවන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න උද්දම්භාගිය සංයෝජන පහ විදිහට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජන ධර්ම පහ 100%ක්ම එනත සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් එහෙම අපි හඳුන්වනවා නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියලා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි අපි මේ ලෝකේ අපි නැත්නම් මේ සසරට අපිව බැඳලා තියෙන බැමි 10න් නිදහස් වෙන්නේ. මේ බැමි 10 ඔයාලා දැනගත්තා. ඒවා නැති කරලා දැමීමෙන් අපිට මොනවද ලැබෙන්නේ කියලාත් ඔන්න ඔයාලා දැනගත්තා. හරි. දැන් අපි කියවනේ මේ බැමි 10ම කපලා දැම්මහම අපිට ලැබෙන්නේ නිවන කියලා. නේ? අන්න එහෙම ලබාගත්ත නිවන නැත්නම් නිවීම සසර ගමන නැවැත්වීම තව ටිකක් අපි විස්තර කරලා දැනගන්න ඕනේ. හරිද? දැන් ඇත්තටම මේ පාඩමේදී වලට මේ වචන දෙක පිළිබඳව පුංචි අවබෝධයක් විතරයි වැදගත් වෙන්නේ අවශ්‍ය වෙන්නේ. ඉදිරියට අපි ධර්ම කොටස නිබ්බාන පරමාර්ථය කියලා අපි කතා කරනවා තව ටිකක්. ඒ හින්දා මේ හැම එකටම හරියන්න මම මෙතනදිම චුට්ටක් වලට කියලා දෙන්නම්. මේ නිබ්බාන පරමාර්ථය පිළිබඳවම. හරිද? දැන් නිවන කියන එක ගත්තාම නිවන් කීයක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවද? නිවන් කීයක්? ඒ නිවන දැන් අපි කියන්නේ සිත් කීයක් තියෙනවද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මෙච්චර ගාණක් තියෙනවා. සිතවිලි කොච්චරක් තියෙනවද කියලා අහුවොත් මෙච්චර ගාණක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නේ? රූප කොච්චරක් තියෙනවද? අපි මේ දකින රූප එහෙම කීයක් තියෙනවද කියලා අහුවොත් අපිට මෙච්චර ගාණක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නිවන් කීයක් තියෙනවද කියලා අහුවොත් එහෙම කීයක් තියෙනවා කියලාද කියන්න පුළුවන් වෙන්නේ. අපිට කියන්න පුළුවන් වෙන්නේ නිවන් එකයි තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ නිවන විස්තර කරනකොට නිවන පටන් ගන්න අවස්ථාවක් සහ නිවන අවසන් වෙන අවස්ථාවක් පිළිබඳව සම්පූර්ණයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ ඕනම දෙයක් තියෙනවනේ. දැන් අපි කියනවා ජීවිතය කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? කෙනෙක් උත්පත්ති ලැබෙන අවස්ථාවේ සිට මරණයටපත් වෙන අවස්ථාව දක්වා ඒ අතර කාලපරාසය අපි හඳුන්වනවා මොකක් කියලාද? ජීවිතය කියලා. අන්න ඒ වගේම තමයි නිවන කියන එක අපි හඳුන්වන්නේ අන්න ඒ විදිහට. නිවන ආරම්භ වෙන අවස්ථාව සහ නිවන අවසන් වන අවස්ථාව දක්වා කාලපරාසය අපි හඳුන්වනවා නිවන කියලා. හරිද? හරි. දැන් ඔය කාරණාවත් එක්ක අපි හඳුන්වනවා නිවන නිබ්බාන ධාතු පිළිබඳ. ඒ කියන්නේ නිවනේ ආරම්භක අවස්ථාව අපි හඳුන්වනවා එක නිබ්බාන ධාතුවක් විදිහට. නිවන අවසන් වන අවස්ථාව අපි හඳුන්වනවා තවත් නිබ්බාන ධාතුවක් විදිහට. ඒ අනුව අපි හඳුන්වනවා නිබ්බාන ධාතු දෙකක් කියලා. ඒ තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතුව සහ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. හරිද? අපි බලමු මේ මොනවද කියලා. දැන් ඉස්සෙල්ලාම අපිට හම්බුනේ සෝපාදිශේෂ. දැන් බලන්න මම කිව්වා නිවනේ ආරම්භක අවස්ථාවක් තියෙනවා කිව්වනේ. නිවනේ ආරම්භක අවස්ථාව තමයි අපි හඳුනන්නේ මේ සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. මේ වචනේ තේරුම ගන්නකො. සෝපාදිශේෂ මේක අපිට මේ කැලි වලට කඩලා ගන්න පුළුවන් උපාදිශේෂ. ශේෂයි කියලා කියන්නේ මොකද්ද? ශේෂයි. ඉතිරිව පවතිනවා. කියන වචනෙන් අපි සඳහන් වෙන්නේ මොකද්ද? සහිතයි කියන තේරුම. එතකොට ශේෂව පවතිනවා. ශේෂව පවතින්නේ මොනවාද? උපාදි. උපාදි කියන්නේ මොකද්ද? උපාදි කියලා කියන්නේ අර ඩිග්‍රී කියලා හඳුන්වන එකද? නැත්නම් ඔය මොකක් හරි කැම්පස් එකකට ගිහලා ගන්න එකද? ඒක නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ හඳුන්වන උපාදි. දැන් මේ උපාදි කියලා එනකොට මේ අකුරු වෙනස් වෙනවානේ. මෙතෙන්දී අපි
පාවිච්චි වෙන දයන්නයි ඒ උපාධිය පාවිච්චි වෙන දයන්නයි වෙනස්. හරිද? මේ උපාධි කියලා අපි හඳුන්වන්නේ පංචස්කන්ධය. මොනවද පංචස්කන්ධය? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තමයි අපි හඳුන්වන්නේ උපාධි කියලා. එතකොට නිවනේ ආරම්භක අවස්ථාවේදී රූපයක් පවතිනවද කියලා අහුවොත් එහෙම අපිට කියන්න තියෙන්නේ මොකක්ද? ඔව් කියලා. ඒකට උදාහරණයක් පිටින්ම මම ගන්නම්කෝ. බුදුහාමුදුරුවන්ගේ සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා අපි හඳුන්වන්නේ බුද්ධත්වයට පත්වන අවස්ථාව. අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා හඳුන්වන්නේ පරිනිර්වාණයට පත්වන අවස්ථාව. හරිද? දැන් බලන්නකෝ. බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාව තමයි නිවනේ ආරම්භක අවස්ථාව. පරිනිර්වාණයට පත්වෙච්ච අවස්ථාව තමයි නිවනේ නිවන අවසන් වන අවස්ථාව පරිනිර්වාණයට පත්වන අවස්ථාව. එහෙනම් දැන් හොඳට හිතලා බලන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාම රූපයක් පැවතුනාද? බුදුහාමුදුරන් රූපයක් පැවතුනාද? ඔව්. බුදුහාමුදුරන් හැඟීම් දැනීම් තිබ්බද? ඔව්. වේදනාවක් පැවතුනා. සංඥාවන් සිතිවිලි කියන දේවල් පැවතුනාද? ඔව් පැවතුනානේ. ඊට සංඛාරයන් විවිධ ක්‍රියාවන් සිද්ධ කළාද? ඔව් සිද්ධ කළානේ. විඥානයක් පැවතුනා. හිතක් තිබ්බද? ඔව් තිබ්බානේ. එහෙනම් අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා හඳුනන මේ පංචස්කන්ධයම අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ බුදුහාමුදුරන්ගේ තුල තිබුණාද නැද්ද? තිබුණා. එහෙනම් අපිට පැහැදිලිවම පුතේ හඳුන්වන්න පුළුවන් නිවන ආරම්භ වන අවස්ථාවේදී පංචස්කන්ධය ඉතිරිව පවතිනවා. පංචස්කන්ධය ඉතිරිව පවතිනවා. ඉතිරිව පවතිනවා කියලා කියන්නේ මොකද? ශේෂව පවතිනවා. එහෙනම් උපාදි ශේෂයි. උපාදි කියන්නේ මොනවද? පංචස්කන්ධය ශේෂව පවතිනවා. එතකොට පංචස්කන්ධය ශේෂව පවතින නිබ්බාන ධාතුව අපි හඳුන්වනවා සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. මොකක්ද හඳුන්වන නම? සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. හරිද? දැන් ඔන්න නිවන ආරම්භ වන අවස්ථාව නැත්නම් බුදුහාමුදුරන්ගේ සියලු කෙලෙසුන් නැසා බුද්ධත්වයට පත් වෙන අවස්ථාව පිළිබඳව ඔන්න අපි සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා හඳුන්වනවා කියලා ඔන්න කිව්වා. දැන් මේකට තවත් වචනයක් අපිට හම්බ වෙනවා. දැන් අපි පොඩි පන්තිවලදී එහෙම ඉගෙන ගත්තා ක්ලේශ පරිනිර්වාණය කියලා. දැන් බුදුහාමුදුර බුද්ධත්වයට පත් වුණා කියනකොට අපි කියනවනේ සියලු කෙලෙසුන් නැසා බුද්ධත්වයට පත් වුණා කියලා. සියලු කෙලෙසුන් නැසා ක්ලේශ නැසලා දැම්මා. ක්ලේශයන් ටික මරලා දැම්මා. ඒ හින්දා කෙලෙස් පරිනිර්වාණයට පත් වුණා කියලා ඔන්න අපි හඳුන්වනවා. හරිද? එහෙනම් සෝපාදිශේෂ නිබ්බාන ධාතුවම හඳුන්වන තවත් නමක් තමයි ක්ලේශ පරිනිර්වාණය කියන නම. ඔය නම් දෙකෙන් කෝක ඔයාලට හම්බුණත් ඔයාලා දැනගන්න ඕනේ මේ හඳුන්වන්නේ නිවනේ ආරම්භක අවස්ථාවයි කියන. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි යනවා අනුපාදිශේෂ නිබ්බාන ධාතුව. අනුපාදිශේෂ. දැන් හරි ඉස්සෙල්ලා විදිහටම මේ වචනේ කැලි කැලි වලට කඩලා අරගෙන බලන්න. අනු උපාදි ශේෂ. අනු උපාදි ශේෂ. හරිද? අනු උපාදි ශේෂ කියන එක. හරිද? අනු උපාදි ශේෂ කියලා ගත්තාම ඔන්න මෙතනත් උපාදි කියන වචනේ අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ පංචස්කන්ධයයි. ශේෂ කියලා කියන්නේ ඉතිරිව පවතිනවා. අනු කියන එකෙන් අපි කඩලා ගන්නවා න. දෙයක් න කියලා අපි දැම්මොත් එහෙනම් මොකද? නැහැ. එහෙනම් මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියන වචනේ අනුපාදිශේෂ කියන වචනේ තේරුම තමයි උපාදි ශේෂව පවතින්නේ නැත. උපාදි ශේෂව පවතින්නේ නැත. එහෙනම් උපාදි කියලා හැඳින්වෙන්නේ පංචස්කන්ධයනේ. එහෙමනම් පංචස්කන්ධය ඉතිරි වෙන්නේ නැති නිර්වාණය අපි හඳුන්වනවා. නැත්නම් පංචස්කන්ධය ඉතිරි වෙන්නේ නැති නිබ්බාන ධාතුව අපි හඳුන්වනවා අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. දැන් බුදුහාමුදුරුවන්ගේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා අපි හඳුන්වන්නේ මොන අවස්ථාවද? නිවනේ අවසන් වන අවස්ථාව. නිවන අවසන් වුණේ මොන අවස්ථාවෙන්ද? පරිනිර්වාණය ලබාගත්තු අවස්ථාවෙන්. එහෙනම් දැන් බලන්න පරිනිර්වාණය ලබාගත්තු අවස්ථාවේ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ බුදුහාමුදුරන්ගේ රූපය පැවතුනාද? නැහැ. රූපය පැවතුන්නේ නැහැ. වේදනාව පැවතුනාද? ඒත් නැහැ. සංඥාවන් ඒත් නැහැ. සංකාර විවිධ ක්‍රියාව දැන් පරිනිර්වාණයට පත් වුණාට පස්සේ නැගිටලා සක්මන් එහෙම කළාද? මුකුත් නැහැ. ඊට පස්සේ හිතක් පැවතුනාද? ඒත් නැහැ. එහෙනම් බලන්න පංචස්කන්ධෙම නැති වෙලා ගිහිල්ලානේ. පරිනිර්වාණයට පත් වෙන අවස්ථාවේ මුළු පංචස්කන්ධෙම නැති වෙලා ගිහිල්ලා. මුළු පංචස්කන්ධෙම නැති වෙලා ගිහිල්ලා නම් අපිට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් පරිනිර්වාණය වෙනකොට එහෙම නැත්නම් නිවන අවසන් වෙනකොට
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම ඉතිරි නැතිව ශේෂ නැතිව නැති වෙලා යනවා. හරිද? අන්න ඒක නැත්තම් මේ ඉතිරි නැතිව ඉවරලා යන්නේ අපි හඳුන්වනවා තවත් නමකින් ක්ලේශ ස්කන්ධ පරිනිර්වාණය කියලා. පංචස්කන්ධයනේ. ඒ ඉස්සෙල්ලා අපි හඳුන්වුවා ක්ලේශ පරිනිර්වාණය කියලා සෝපාදිශේෂ නිබ්බාන ධාතුව. අනුපාදිශේෂ නිබ්බාන ධාතුව හඳුන්වන අනිත් නම තමයි ස්කන්ධ පරිනිර්වාණය කියලා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම ස්කන්ධ පහම නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. ඉතින් අන්න ඒ හින්දා අපි හඳුන්වනවා අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා කියන්නේ ස්කන්ධ පරිනිර්වාණයට නැත්නම් නිවන අවසන් වන අවස්ථාව කියලා අපි හඳුන්වනවා. හරිද? දැන් එතකොට බුදු කෙනෙක් වුණත්, පසේ බුදු කෙනෙක් වුණත්, මහරහතන් වහන්සේ කෙනෙක් වුණත් මේ තුන්තරා බෝධියෙන් කොයි බෝධියකටපත් වුණත් මේ සෝපාදිශේෂ නිබ්බාන ධාතුව සහ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියන අවස්ථා දෙකට නිවනේ අවස්ථා දෙකට මුහුණ දෙන්නපත් වෙන්නට සිද්ධ වෙනවා. මේක පොදු කාරණාවක්. නිවන කියලා අපි හඳුන්වන එක කාරණාව ඇතුලේ හම්බෙන අන්ත දෙකක්. එහෙම නැත්නම් ආරම්භක සහ අවසාන අවස්ථා දෙක පිළිබඳව තමයි මේ නිබ්බාන ධාතු කියලා අපි හැඳින්වුවේ. හරිද? දැන් එතකොට අපි මේ කාරණාවත් එක්ක සාකච්ඡා කළා නිවන කියලා හඳුන්වන්නේ මොකක්ද? නිවන ලබා ගන්න අපි මොනවද කරන්න ඕනේ? මේ සසර බැමි අපිව සසරට බැඳලා තියෙන බැමි මොනවද? ඒවා නැති කරලා දාන්න අපි මොනවද කරන්න ඕනේ සහ ඒවා නැති කරලා දැමීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ඵලය මොකක්ද කියලා කාරණා ටික අපි අද දවසේ සාකච්ඡා කළා. ඒ වගේම ඒ සියලු බැමි ටිකෙන් නිදහස් වුණාට පස්සේ අපිට ලැබෙන නිවන කියලා අපි හඳුන්වන්නේ. ඒ නිවන මොන වගේ එකක්ද? ඒ නිවන හරහා ඒ නිවන පටන් ගන්නෙ කොහොමද? අවසන් වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව අපි පුංචි පුංචි කාරණා ටිකක් තමයි අද මේ සාකච්ඡා කළේ. මේ සාකච්ඡා කරපු කරුණු වලින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ අහන්නකො. මම පුංචි වෙලාවක් දෙන්නම්. හරි මොකුත් ගැටලුවක් නම් පේන්නේ නැහැ. හරි. දැන් එතකොට අපි අද දවස වෙනකොට සාකච්ඡා කළ අවසන් කළා අපේ පෙළ පොතේ තියෙන පාඩම් වලින් පටිච්චසමුප්පාදය පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කළා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කළා. ත්‍රිලක්ෂණය පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කළා. ඊට පස්සේ භාවනා පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කළා. දැන් එතකොට නිර්වාණය පිළිබඳවත් දැන් ඔන්න සාකච්ඡා කරලා අවසන් කළා. දැන් එතකොට අපිට මේ පෙළ පොතේ සාකච්ඡා කරන්න නැත්නම් බුද්ධ ධර්මයේ සහ පාලි භාෂා පරිචය කියන කොටසේ සාකච්ඡා කරන්න තියෙන පාඩම් වලින් සියලු කොටස් ටික, يعني පළවෙනි කොටසේ සියලු පාඩම් ටික අපි සාකච්ඡා කරලා අවසන් කරා මේ වෙනකොට. ඉතින් පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, නිර්වාණය සහ සමත විපස්සනා භාවනා කියන පාඩම් සියල්ල අපි අද දවස් වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරා මේ පාඩමත් එක්ක. හරි. දැන් ඔයාලට කියන්න තියෙන දේ තමයි මේ පාඩම් වලට අදාළව ඔයාලගේ පුංචි සටහනක් හදලා තියාගන්න. දැන් දහම් පාසල එහෙනම් අපිට මෙහෙම මොනට මොන හම්බෙලා මේ දේවල් කරන්න තිබ්බනම් හැම දෙයක්ම බලලා ඔයාලගේ ඒ සටහන් ටික ලබා දීලා හැමදේම අපිට කරන්න තිබුණා. නමුත් දැන් මේ පවතින තත්ත්වය යටතේ කරන්න තියෙන එකම දේ තමයි ඔයාලගේ පෙළ පොතත් ආශ්‍රය කරගෙන මේ අපි සාකච්ඡා කරන කරුණුත් ආශ්‍රය කරගෙන පෙළ පොතේ තියෙන කරුණු ඔක්කොම මම සාකච්ඡා කරනවා. හරිද? කිසිම එකක් මිස් වෙන්නේ නැති වෙන්න සාකච්ඡා කරනවා. ඔයාලා
ඔයාලට ගැළපෙන විදිහට. දැන් සමහරලාට මම දෙන සටහන ඔයාලට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට හැම දෙයක්ම රිෆර් කරලා අධ්‍යයනය කරලා ඔයාලට ගැළපෙන විදිහට ඔයාලා සටහනක් හදාගන්න. මේ සටහනක් හදාගන්න කියලා මම කියන්නේ කෙටි සටහන හොඳටම ඇති. කෙටියෙන් හදාගන්න සටහන ඔයාලා හොඳටම ඇති. ඒ සටහන වැදගත් වෙන්නේ තව ටික දවසකින් ඔයාලගේ විභාගය පිළිබඳව යම්කිසි නිවේදනයන් සිද්ධ කරાવી. ඉතින් ඒ විභාගය පිළිබඳව නිවේදනයන් එනකොට අන්තිම මොහොතේ මේ පාඩම් පොත් ටික ඔක්කොම දිග අරගෙන ඔය ටික කරන්න ගියොත් එහෙම කිසිම දෙයක් හරියට කරගන්න හම්බෙන්නේ නැහැ. හරිද? අන්න ඒ හින්දා දැම්ම තියාම අපි මේ දවසකට සාකච්ඡා කරන්න පැයක් වගේ පොඩි කාලයක් අරගෙන බොහොම පුංචි දෙයයිනේ. ඒ සාකච්ඡා කරන පුංචි දේ ඔයාලා පුංචි සටහනක් දාගෙන මම කිව්වේ මුල්ම දවසේ අර පොත්පත්වල ලියාගෙන ලස්සන්ට ඒ වගේ දේවල් මට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා පුංචි කොලයක හරි සටහනක් දාගෙන ඒක කට මේක තමයි මගේ විභාගේ ලඟ වෙනකොට මම බලන සටහන කියලා ළඟ තියාගන්න. ඒක ගොඩක් වැදගත්. හරිද? දැන් අපිත් ඔය කාලේ කරපු එක දෙයක් තමයි මේ පුංචි පුංචි කොළ ලියලා මේ පොත ගාවම තියාගත්ත දේ. එතකොට අපිට විභාගේ ළඟ වෙනකොට මේ පොත දිග අරගෙන පොතේ පිටුවෙන් පිටුව පෙරලා මේ පාඩම් එක්ක නැත්නම් මේ පෙළ පොතේ පිටු 100ක් තියෙනවා. ඒ 100 මම දවසින් පාඩම් කරන්න ඕනේ. එහෙම ප්‍රශ්න එකක් එන්නේ නැහැ පුතේ. එතකොට මේ පුංචි කෙටි සටහන ළඟ තියෙනකොට. ඒක මේ දහම් පාසල විභාග වල විතර නෙමෙයි හැම දෙයකටම මේ දේවල් වැදගත් වෙනවා. ඒ හින්දා තමන් ක්‍රමයක් හදාගන්න. දැන් මේ පාඩම් ටික ටිකෙන් ටික ඉවර වීගෙන යනකොට මම ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්නවා. ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ මම මුලින්ම පියවර හැටියට පහුගිය ප්‍රශ්න පත්‍රවල මේ පාඩම් වලට අදාළ ප්‍රශ්න කිහිපයක් විතරක් ඔයාලට දීලා උත්තර ලියන්න කියලා ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. අපිට එතකොට බොහොම පහසුයි. විභාගය ළඟ වෙනකොට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම අපිට දෙතුන් පාරක් කරන්න අවස්ථාව හම්බ වෙනවා මේ ක්‍රමයේ හරහා. ඉතින් ඒ හින්දා දැනට මේ පාඩම් එක්ක දැන් මේ වෙනකොට බුද්ධ ධර්මයේ කොටසේ මොනවා හෝ ගැටලුවක් වලට ඇති වෙනවා නම් ඒ ගැටලු පිළිබඳව ඕනම වෙලාවක මගෙන් අහන්න මම ඕනම වෙලාවක කියලා දෙනවා. හරිද? පහුගිය සතියේවත් ගොඩක් ළමයි ගොඩක් දේවල් ඇහුවා. ඉතින් ඒ කට්ටියට මම අවශ්‍ය ඒ පිළිතුරු ලබා දුන්නා. සටහන් නැවතිල්ලුවා. ඒ හැමදේම නැවත ලබා දුන්නා. ඉතින් හැමෝටම මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒ හැම කෙනෙක්ටම අවශ්‍ය විදිහට හැකියාවෙන් මම මගේ සහයෝගය ඔයාලට දෙනවා. ඔයාලට තියෙන්නේ කොහොම හරි මේ විභාගය අතාරින්න එපා. මේක ගොඩක් වැදගත් එකක්. ඒ කියන්නේ විභාගයක් විදිහටම නෙමෙයි දැනුම පැත්තෙනුත් ඔයාලට ගොඩක් වැදගත්. ඒ වගේම යම් කිසි දවසක මේකේ හම්බෙන සහතිකෙත් ඔයාලට ජීවිතේ යම් කිසි වටිනාකමක් තියේවි. හරිද? ඒ හින්දා මේ හැම වෙලේම මේ වටිනාකමක් කියලා දෙන්නේ ඔයාලට එච්චර අවබෝධයක් නැහැ කියලා මට හිතෙන හින්දා. මම දැන් කීප සැරයක්ම කිව්වා ගොඩක් කට්ටියත් එක්ක මම පෞද්ගලිකවත් මේ ගැන කතා කරා. ඉතින් ඒ හින්දා නැවත මම කියන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ ඒ ගැටලුව ඇති වෙන අවස්ථාවෙම ඔයාලා අහලා ඒක निराකරණය කරගන්න. නැත්නම් ඔයාලට පස්සේ මතක නැහැ මොකද්ද මට ඇතිවෙච්ච ප්‍රශ්නේ කියලාවත් සමහර ලාවට පස්සේ අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කරුණු පිළිබඳව ඔයාලගේ අවධානය යොමු කරන්න. දැන් අද දවසේ මම මේ බුද්ධ ධර්මයේ කොටස නිර්වාණය පිළිබඳව පමණක් සාකච්ඡා කරනවා. මොකද බුදු චරිතය කොටසට මම ලබන සතිය යන්න. ලබන සතිය ගිහිල්ලා ඒ සම්පූර්ණ කොටසක්ම මම අවසන් කරන්න. හරිද? අපිට කාලය තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. අපි හිමින්ට පොඩ සාකච්ඡා කරගෙන යමු. එහෙමනම් අද දවසේ පාඩමත් මම මෙතනින් අවසන් කරන්නම්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම වෙලාවක මගෙන් අහන්න. මම නැවත කියන්නේ ඒක. ආයෙත් මම වෙනදා වගේම හැමදාම අන්තිමට මතක් කරන්නේ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. තමන්ගේ කටයුතු නිවැරදිව කරගන්න නිවැරදි ප්ලෑන් එකක් හදාගන්න. හැමෝම ගෙදර කට්ටියත් එක්ක සතුටින් සනීපෙන් නිරෝගී වෙන්න. අද දවසේ පාඩමත් මම මෙතනින් අවසන් කරනවා. නැවත ලබන සතිය අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි. ආයිබෝන්.